तू माने आना मन दिलदारा आसाती तेनू रब मनया तू माने आना मन दिलदारा आसाती तेनू रब मनया आसाती तेनू रब मनया तू माने आना मन दिलदारा आसाती तेनू रब मनया माने आना मन दिलदारा आसाती तेनू रब मनया आसाती तेनू रब मनया आसाती तेनू रब मनया இன்றைய ரஜதசர நிகழ்ச்சியின் ஊடாக பல வித்தியாசமான இசைக்கருவிகளின் இசையையும் உலகளாவிய ரீதியில் நாடளாவிய ரீதியில் புகழ்பெற்ற இசைக்கலைஞர்களின் பாடல்களையும் பார்த்தும் கேட்டும் ரசித்தீர்கள். மீண்டும் இன்னும் ஒரு ரஜதசர நிகழ்ச்சியினூடாக ஓர் இசை சங்கமத்தை உங்களோடு பகிர்ந்து கொள்ளும் வரை இன்றைய நிகழ்ச்சியிலிருந்து நாம் விடைபெறுகின்றோம். நன்றி, வணக்கம்.
ආයුබෝවන් රූපලාවන්‍ය ශිල්පී ජාතික වෘත්තීය සුදුසුකම් NVQ level 4 පාඨමාලාව හදාරන ඔබගේ 3 වෙනි මොඩියුලයට අදාළ බේසික් ෆේෂල් මූලික ෆේෂල් එකක් න්‍යායාත්මකව කරන විදිය තමයි අපි අද කතා කරන්නේ. ප්‍රායෝගික කටයුතු අපි පළමුව කරන්නේ නැහැ. ඔබට විෂය දැනුම තමයි පළමුවෙන් විශාල වශයෙන් ලබා දෙන්නේ. ඒ ගැන කතා කරනකොට ඔබට පැහැදිලි කරන්න ඕනේ සමට සත්කාර යටතේ කතා කරන මේ බේසික් ෆේෂල් කියන මොඩියුල් එක දෙවනි වෙන්නේ වෛද්‍ය වෘත්තියට විතරයි. රූපලාවන්‍ය ශිල්පිනියක් වෘත්තීයමය විදිහට ප්‍රොෆෙෂනල් බියුටිෂියන් කෙනෙක් විදිහට කොහොමද ෆේෂල් එකක් කරන්න කියන න්‍යායාත්මක ක්‍රමය තමයි මේ ඔබට කතා කරන්නේ, පැහැදිලි කරන්නේ. මේ පාඩම අවසානයේදී ඔබට ගවේෂණය කරන්න වැඩිදුර කරුණු විමසා බලන්න බොහොමයක් දේ ඉතිරි වෙයි. ඒක තමයි අපේ අරමුණ. වෘත්තීය පුහුණුවක් හදාරන ඔබට මාස 6ක් අවසානයේ අපි දන්නවා ලිඛිත පරීක්ෂණයකට මුහුණ දෙන්න තියෙනවා. එම ලිඛිත පරීක්ෂණය සඳහා ඔබට තියරි දැනුම අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් ප්‍රායෝගික දැනුමෙන් කුසලතාවයෙන් ඔබට තියරි විභාගයක් ලියන්න හිමි වෙන්නේ නැහැ. ඒ හේතුවෙන් ඔබ න්‍යායික කරුණු මනාව අවබෝධ කරගෙන සිටිය යුතුයි. අපි බලමු අපේ ෆේෂල් බේසික් ෆේෂල් කියන පාඩමේ අරමුණ මොකක්ද කියලා. මෙම පාඩම ඉවර වෙනකොට අවසානයේදී ඔබට පුළුවන් වෙන්න ඕනේ වෘත්තීය ප්‍රොෆෙෂනල් බියුටිෂියන් කෙනෙක් විදිහට පවතින ස්ටෑන්ඩඩ් රෙගියුලේෂන්ස් එතකොට තියෙන ක්වොලිටි ඒ කියන හැමදේම මේන්ටේන් කරගෙන ඒ කියන්නේ තියෙන රෙගුලාසි තත්වය ගුණාත්මක බව ආරක්ෂා කරගෙන සේවාදායකයාගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒ කියන ප්‍රමිතීන්ට අනුව නිවැරදිව සමට සත්කාරයක් සැපයීමට ඔබට පුළුවන් වෙන්න ඕනේ. සාමාන්‍ය බියුටිෂියන් කෙනෙක් නෙමෙයි අපි කතා කරන්නේ මෙතනදී. ඕගොල්ලෝ NVQ level 4 මට්ටමට එනවා නම් ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් බියුටිෂියන් කෙනෙක්. ඒ මට්ටමට අවශ්‍ය දැනුම තමයි මේ පාඩම අවසානයේ ඔබට ලැබෙන්න ඕනේ. අපි බලමු බේසික් ෆේෂල් එකක් අපිට එකපාරටම පටන් ගන්න බෑ. ඒකට අදාළ වෙන තව බොහොමයක් තියරි න්‍යායාත්මක අභ්‍යාස දැනුවත් වීම ඔබ සතු වෙන්න ඕනේ. ඔබ දන්නවා මේ අපි කතා කරන්නේ මුහුණ සඳහා වූ සියලුම සත්කාර පිළිබඳවයි. එතකොට මූලික වශයෙන් ඔබට මුහුණ නිකන් පේන මූණට සත්කාර කර ගියාට ඔබ ප්‍රොෆෙෂනල් බියුටිෂියන් කෙනෙක් වෙන්නේ නැහැ. ඔබට අභ්‍යන්තරය පිළිබඳ මුහුණෙහි සැකැස්ම පිළිබඳ පේශි පිහිටලා තියෙන විදිහ ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබට සේවාදායකයාගේ අවශ්‍යතාවය තේරුම් අරගෙන මම කලින් සඳහන් කරා වෛද්‍ය වෘත්තියට විතරයි මෙම වෘත්තිය දෙවනි වෙන්නේ. විශේෂයෙන් සමට සත්කාර සිදු කිරීමේදී. ඒ අනුව කතා කරනකොට ඔබට අභ්‍යන්තර සැකැස්ම ගැන අවබෝධයක් නැත්නම් ෆේෂල් එකක් හරියට අපිට කරගන්න බෑ. ඒ නිසා අපි බලමු ඔබ මොන වගේ න්‍යායාත්මක හැදෑරීමක් කරන්න ඕනේද කියලා පේශී පිහිටීම පිළිබඳ. ඔබ දන්නවා ෆේෂල් එකක මේ රූප සටහනෙන් පෙන්වන ෆේෂල් එකට අදාළ ෆේෂල් මසල්ස් මේ හැදිලා තියෙන සැකැස්ම ඔබට පේනවා. ඔබ දන්නවා ෆේෂල් එකක් කිව්වහම ඔබ සාමාන්‍ය අවබෝධයක් තියෙනවා. මොකද රූපවාහිනිය හරහා සෑම විටම මේ ගැන කතා කරනවා. පත්තරවල පළ වෙනවා. ඔබ දන්නවා ඔබට කොහොමදත් අවබෝධයක් තියෙනවා ෆේෂල් එකක් කියන්නේ මොකක්ද කියලා. ඔබ දන්නවා ක්ලෙන්ස් එකක් කරනවා, ස්ක්‍රබ් එකක් කරනවා, මසාජ් එකක් කරනවා, පැක් එකක් දානවා. ඔය වගේ ඔබට සරල අවබෝධයක් තියෙනවා. නමුත් ඔබ දන්නවා ඒ නිකමට ෆේෂල් කරගෙන යන්න බෑ අපිට. අභ්‍යන්තර සැකැස්ම මම කිව්වා ඔබ දැනන් ඉන්න ඕනේ කියලා. එතකොට අපි මසාජ් එකක් කරනකොට කොහොමද කොයි අතටද ඒ පේශි පිහිටලා තියෙන්නේ කියන එක ප්‍රෙෂර් පොයින්ට්ස් තියෙනවා. නිල ඔබ දන්නවා මරමස්ථාන කියලාත් අපි හඳුන්වන නිල විශේෂ තියෙනවා. ඒ කියන්නේ ඒ ගැන අවබෝධයක් නැතුව ඔබට ෆේෂල් කරන්න බෑ. එහෙම වුණොත් ඔබට ලැබෙන සේවාදායකයා අපි හිතමු ෆේෂල් 10ක් 15ක් කරගෙන යනකොට ඔබගේ සත්කාරය නිසා ඔහුගේ ඇයගේ මුහුණ විරූප වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ හැඩය වෙනස් වීම වෙන්න පුළුවන්. මහත් වෙන්න පුළුවන් මුහුණ ඇද වෙන්න පුළුවන්.
ඔබ නොදැනුවත් කමින් මේ දේවල් අත්හදා බලන්න ගියොත් මේක අත්හදා බලන වෘත්තියක් නෙමෙයි. මොකද අපි කටයුතු කරන්නේ සැබෑ මිනිහෙක් එක්ක. සේවාදායකයා ක්ලයන්ට් කියලා හඳුන්වන්නේ සැබෑ මිනිහෙක්. එතකොට වෙන වෘත්තීන් වගේ අපිට අත්හදා බැලීම් කර කර යන්න පුළුවන් වෘත්තියක් නෙමෙයි මේ අපි අද කතා කරන වෘත්තිය. ඔබ හරි අවබෝධයකින් නිසියාකාර පියවර අනුගමනය කළා තමයි ප්‍රොෆෙෂනල් විදිහට කටයුතු කරන්න ඕනේ. එතකොට ඔබට මේ රූප සටහනෙන් පේනවා මසල්ස් කොහොමද කොයි අතටද ගමන් කරන්නේ කියලා. එතකොට අපි කරන ෆේෂල් එකේ අපේ ඒ මූවමන්ට්ස් ෆේෂල් මූවමන්ට්ස් යන්න ඕනේ ඒ පේශී හැදිලා තියෙන ඒ දිශාවන් ඔස්සේ. ඊට පස්සේ අපි බලන්න ඕනේ යාගේ හැමේ ඝනකම ටෝන් එක. ඒ කියන්නේ ඒ දේවල් ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට කොහොමද ඇහැ ළඟ කොහොමද අපි මසාජ් කරන්නේ? ඇහැ කියන්නේ ඊටමත් සියුම් අවයවයක්. එතකොට ඒ හරිය තියෙන හැම ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. නිල කොයි ස්ථානවලද තියෙන්නේ කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඔබට මේ අද දල අවබෝධයක් දුන්නට මම කලිනුත් සඳහන් කරා ඔබට මේ පිළිබඳව තවදුරටත් ගවේෂණය කරන්න වෙනවා කියලා මේ කරුණ ඔස්සේ තවත් අපිට ඉදිරියට කතා කරන්න වෙනවා. අපි බලමු ඊළඟට සමට සත්කාරයක් සිදු කරන ස්ථානයක ඒ කියන්නේ රූපලාවන්‍යාගාරයක පවත්වාගෙන යන්න ඕන රෙගියුලේෂන්ස් තියෙනවා. රෙගුලාසි. ඒව නොදැන ඔබට සමට සත්කාර කරන්න බෑ. ඔබ දන්නවා රූපලාවන්‍යාගාරයක් ලියාපදිංචි කරන්න ගියත් මෙන්න මේ කියන රෙගියුලේෂන්ස් අපිට මේන්ටේන් කරන්න වෙනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් රෙගියුලේෂන්ස් උත් තියෙනවා. ඒවට යන්න කලින් අපි දේශීය වශයෙන් තියෙන මෙන්න මේ කියන රෙගියුලේෂන්ස් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. පළවෙනියෙන් health and safety ඇක්ට් එකක් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂාව. ඒ කියන්නේ රූපලාවන්‍යයකට ගාරයකට සම්බන්ධ සෞඛ්‍ය ආරක්ෂාව කොයි විදියටද පවත්වාගෙන යන්නේ කියලා රෙගියුලේෂන් එකක් තියෙනවා. ඒ පිළිබඳ ඔබට ඒ න්‍යායාත්මක අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඊළඟට අපි බලමු රෙගියුලේෂන්ස් යටතේ දෙවැනි කාරණාව පිළිබඳව personal protective equipment PP කියලා ඔබ අහලා ඇති. අපි කටයුතු කරනකොට ප්‍රායෝගිකව වැඩ කරනකොට සේවාදායකයාගේ ආරක්ෂාවත් රූපලාවන්‍ය ශිල්පිනියගේ ආරක්ෂාවත් පිණිස පළඳින gloves, apron, mask ඒ වගේ දේවල් තමයි අපි personal protective equipment කියලා හඳුන්වන්නේ. එතකොට මේ දේවල් භාවිතය පිළිබඳ, බැහැර කිරීම පිළිබඳ, මේවා පිරිසිදු කරන විදිහ පිළිබඳ අපිට regulations තියෙනවා. ඒ ගැන සමට සත්කාරයක් කරන්න කලින් අපි ඒ කරුණු අවබෝධ කරගෙන ඉන්න ඕනේ. ඊළඟට රූපලාවන්‍යාගාරයක සෞඛ්‍ය ආරක්ෂාව කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක දැනන් ඉන්න ඕනේ. මැනේජ්මන්ට්. ඒ ගැනත් අපිට regulations තියෙනවා. මැනේජ්මන්ට් එක කිව්වහම සේවකයෝ පාලනය කරනකොට ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, තමන්ට එන සේවා දායකයන්ගේ ආරක්ෂාව, රූපලාවන්‍යාගාරයේ උපකරණවල ආරක්ෂාව, අපද්‍රව්‍ය බැහැර කිරීම, ඔය කියන සියලු කාරණා පිළිබඳ regulations තියෙනවා. ඒ පිළිබඳ ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ. ඊළඟට අපි බලමු manual handling operation regulations. ඒ කියන්නේ රූපලාවන්‍යාගාරයේ තුල තියෙන උපකරණ හරි ආයුධ හරි අපි කොහොමද තැනකින් තව තැනකට අරගෙන යන්නේ කියන එක. ඒ පිළිබඳවත් රෙගුලාසි තියෙනවා. ඇයි ඔබ මේ පිළිබඳව වැඩිදුර අධ්‍යාපනයක් හදාරන්න ඕනේ? ඔබ දන්නවා උපකරණයක් හරි අපි වැරදි විදිහට කාලයක් තිස්සේ වසර ගණනාවක් තිස්සේ ඒක වැරදි විදිහට උස්සගෙන යනවා නම් අපේ කොන්ද නැවිලා ඇද වෙලා ඇඟ හරි ඉරියව්වෙන් නැතුව ඔබ අහලා ඇති පොස්චර් එක කියන එක. ශරීරයේ පොස්චර් එකක් තියෙනවා. නිවැරදි ඉරියව් තියෙනවා. ඒ ඉරියව් වලින් වැඩ කරන්න ඔබට අමාරුයි නම් ඔබ කාලයක් යනකොට රෝගියෙක් වෙනවා. ඒ කියන්නේ ඔබ අහලා ඇති කකුල් වල රිදිලි, කොන්ද අමාරු, ඇඟේ පැත්තක් රිදෙනවා. ඔය වගේ රෝගාතුරභාවයටපත් වෙනවා. ඔබගේ වැරදි මේ වගේ බඩුගෙන යාම් නිසා. ඔබ දන්නවා අපගේ ශේෂ්ත්‍රය තුල අපි හිතමු සාමාන්‍ය ෆේෂල් එකක් කරනකොට ඔබ සේවාදායකයත් එක්ක අඩුම වශයෙන් පැයක කාල සීමාවක් ඔහුත් එක්ක ගනුදෙනු කරනවා. එතකොට ඔබ ඉඳගෙන ඉන්න ඉරියව්ව පවා නිවැරදි වෙන්න ඕනේ. ඔබ ළඟ තියෙන උපකරණ ඔබ ගන්න විදිහ නිවැරදි වෙන්න ඕනේ. ඔබගේ අත හසුරවන ආකාරය ඒ පිළිබඳ regulations තියෙනවා. කොහොමද හරියට වැඩක් කරන්නේ? අපි සාමාන්‍යයෙන් බිම තියෙන දෙයක් ගන්නවා නම් ඔබ අහලා තියෙනවා දන හිසෙන් නැවිලා තමයි අපි ඒ දේ උඩට අරගන්නේ. නැතු කොන්ද පිටින් නවලා අපි ඒ වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා ඔබට manual handling පිළිබඳ regulations follow කරන්න වෙනවා. ඊළඟට ඔබ අහලා ඇති තවත් රෙගුලාසියක් තියෙනවා COSH කියලා.
control of substance hazardous of health regulations. ඒ කියන්නේ උවදුරක් කොහොමද කන්ට්‍රෝල් කරන්න කියලා. ඔබට උවදුරු කියන වචනේ ඇහුවොත් මොකද්ද කියලා බලයි. උවදුරක් කියන්නේ ලෙඩක්ම නෙමෙයි. ඔබගේ වැරදි ක්‍රියාකාරකම් නිසා තමයි උවදුරු කියන දේ හැදෙන්නේ. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත අනුගමනය නොකිරීම නිසා එක්කෝ ඉලෙක්ට්‍රිකල් දේවල් විදුලි උපකරණ වැරදියට භාවිතයෙන් ඔබට උවදුරු වෙන්න පුළුවන්. පය ලිස්සා වැටෙන්න පුළුවන්. වගේ ඔබ නොදැන නොසැලකිලිමත් භාවය නිසා ඔබට උවදුරු තමන් ළඟා කරගන්නවා. ඒවෙන් වැළකීලා කටයුතු කරන්නේ ඒ රෙගුලාසි වලට කොහොමද කියන එක ඔබ අවබෝධ කරගන්න ඕනේ. ඊළඟ කාරණාව electric at work regulations. විදුලි උපකරණ කොහොමද ඔබ නිවැරදිව පාවිච්චි කරන්නේ? ප්‍රමිතියට තියෙන උපකරණද ඔබ තමන්ගේ කාර්ය සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ වගේම රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඔබ සෑම දිනකම උදේ තමන්ගේ ප්‍රායෝගික කටයුතු කරන්න කලින් ඔබගේ තියෙන ඉක්විප්මන්ට් හරියට වැඩ කරනවද? ඒවා සමහරක් විට අපේ තියෙන පරිසර තත්ත්වයක් එක්ක වයර් කැඩිලා තියෙන්න පුළුවන්. කෘමි සතුන්ගෙන් හානි වෙලා තියෙන්න පුළුවන්. ඔබ ඒවා බලන්නේ නැතුව ඒ වයර් උඩට වතුර හලලා ෆේෂල් එකේදී ඒ වගේ නොසැලකිලිමත් භාවයෙන් කටයුතු කරොත් ඔබටත් තමන්ට එන සේවාදායකයටත් ඒකෙන් හානි වෙන්න පුළුවන්. ඒ නිසා විදුලි උපකරණයක් කොහොමද හරි විදියට පාවිච්චි කරන්නේ? ඒවා කොහොමද රෙපෙයාර් කරගන්නේ? නඩත්තු කරන්නේ කොහොමද? පාවිච්චි කරාට පස්සේ කොහොමද ඒක ස්ථානගත කරන්නේ? පිරිසිදු කරන්නේ කොහොමද? ඒ පිළිබඳ ඔබ මේ රෙගියුලේෂන්ස් මේ රෙගුලාසි අනුව න්‍යායික දැනුම ලබා ගන්න ඕනේ. ඒ වගේම ඊළඟ රෙගුලාසිය තමයි first aid ප්‍රථමාධාර health and safety first aid regulations. මේ පිළිබඳ ඔබ මනා අවබෝධයක් ලබා ගත යුතුයි. ප්‍රථමාධාර කියන දේ ඔබ දන්නවා. ඒත් සාමාන්‍ය ප්‍රථමාධාරම නෙමෙයි රූපලාවන්‍යාගාරයකදී අපිට අවශ්‍ය වෙන්නේ ඔබගේ අතින් ඔබ පාවිච්චි කරන ඇතැම් ද්‍රව්‍ය සේවාදායකයට හැලෙන්න පුළුවන්, ඇස්වලට යන්න පුළුවන්. ඒ වගේ වෙලාවෙදී සාමාන්‍යයෙන් එක්ස්ට්‍රැක්ට් එකක් නිසා හැම පොඩි හරි සීරීමක් තුවාලයක් ඇති වෙන්න පුළුවන්. එතකොට කොහොමද කටයුතු කරන්න කියන එක ඔබ කොහොමද ප්‍රථමාධාරයක් ලබා දෙන්නේ? ඔබ අහලා ඇති වැඩිපුරම අපිට වෙන්නේ මොකද්ද කියලා ප්‍රථමාධාර ගැන කතා කරනකොට අපි කරන සත්කාරات එක්ක ඇලර්ජිස් කියලා ඔබ අහලා තියෙනවා. ඇලර්ජික් ඒ කියන්නේ අසාත්මිකතා ඇති වෙනවා. ඒ වගේ වෙලාවට කොහොමද අපි ප්‍රථමාධාරයක් දෙන්නේ? අපි වෛද්‍යවරු නෙමෙයි, අපිට ලොකු දෙයක් කරන්න බෑ. වෛද්‍යවරයෙක් ළඟට යන්න කලින් දෙන ප්‍රතිකාරය විතරයි අපිට කරන්න පුළුවන්. ඒ පිළිබඳ ලොකු අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. ඒත් එක්කම ඊළඟට අපි කතා කරන්නේ ෆයර් ගින්නක් නිසා කොහොමද අපි ආරක්ෂා වෙන්නේ කියලා. අපි වැඩ කරන ස්ථානයේ අපේ සැලොන් එකේ රූපලාවන්‍යාගාරේ සාමාන්‍යයෙන් ගිනි ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ගින්නක් නිසා කොහොමද අපි ඒ වෙලාවට කටයුතු කරන්න කියලා අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් ගින්නක් වුණාම ගින්න කිව්වහම විවිධ විදිහට ඒක ඇති වෙන්න පුළුවන්. ගෑස් නිසා, ඊට පස්සේ වෙනත් මොන හරි කිමිකල් එකක් නිසා. එතකොට ඒ වගේ අවස්ථාවක අපි කටයුතු කරන්නේ කොහොමද කියලා අපිට දැනුම තියෙන්න ඕනේ. ඇයි අපි මේ දේවල් පිළිබඳ වැඩි දුරට හදාරන්න අවශ්‍ය වෙන්නේ? මම ඔබට කලිනුත් සඳහන් කරා ඔබට තියෙනවා පාඨමාලාව අවසානයේ ලිඛිත පරීක්ෂණයකට මුහුණ දෙන්න. මෙම ලිඛිත පරීක්ෂණය සමත් වුණොත් විතරයි ඔබට ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීලා NVQ level 4 කියන ජාතික සහතිකය ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ලිඛිත පරීක්ෂණයට මුහුණ දෙනකොට මෙන්න මේ කියන මේ સિદ્ધාන්ත අනුව තමයි මේ ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. එහෙදි වෘත්තීයමය කෙනෙක් කටයුතු කරන්නේ කොහොමද? ඒ අනුව තමයි ඔබට ප්‍රශ්න පත්‍රයක් ලියන්න හම්බ වෙන්නේ. රෙගුලාසි නැතුව, රෙගියුලේෂන්ස් නැතුව කොතනවත් ප්‍රමිතියක් ස්ටෑන්ඩඩ්ස් පවත්වාගෙන යන්න බෑ. අපි රෙගුලාසි ගැන කතා කරා. ඊළඟට ඔබ දැනගන්න ඕනේ හැම කියන්නේ මොකක්ද කියලා. නිකම්ම ප්‍රතිකාර කරන්න බෑ ඔබට සම ගැන අවබෝධයක් නැතුව. සම ගැන කතා කරොත් සමේ ප්‍රයෝජන තියෙනවා. පළවෙනියෙන් අපි පොඩ්ඩක් ඒ ගැන විමසලා බලමු. ඔබ අහලා තියෙනවා, ඔබ පාසලේදීත් ඉගෙනගෙන තියෙනවා සාමාන්‍යයෙන් හිරු එළිය නිසා විටමින් D අපේ සමට අවශෝෂණය වෙනවා. ඒත් එක්කම බහිස්රාවී ඉන්ද්‍රියක් විදිහට සම ක්‍රියා කරනවා. සංවේදී ඉන්ද්‍රියක්, ඒ කියන්නේ අපිට දැනීම
උණුසුම සීතල ඒ වගේ දේවල් අපේ හැමට දැනෙනවා. ඒ වගේම අපේ සියලුම අවයවවල ආරක්ෂාව සඳහා අභ්‍යන්තර ආරක්ෂාව සඳහා සම පිටලා තියෙනවා. මේක විශාලම ඉන්ද්‍රිය කියලා අපි හඳුන්වනවා. ඔබට දල අවබෝධයක් තියෙන්න ඕනේ මේ සම කොයි වගේද කියලා. ඒත් එක්කම ඔබ දැනගන්න ඕනේ අපි සමේ කොයි ස්තරයටද ප්‍රතිකාරය කරන්න කියලා. සාමාන්‍යයෙන් උඩම තියෙන ස්තරය ඔබට රූපේ දිස් වෙනවා. අපි එපිඩමික් කියලා හඳුන්වනවා. අපි චර්මය. ඊළඟට ඩර්මිස් චර්මය. ඊළඟට හයිපර්ඩර්මිස් සබ්කියුටිනස් ස්තරය කියලා හඳුන්වනවා තුන්වෙනි ලේයර් එක. ඔබ මේ ලේයර්ස් තුන පිළිබඳවවත් අවබෝධයක් ලබාගෙන ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔබ දන්නේ නැහැ ඔබ කරන සත්කාරයේ හැම කොතනටද කොයිතරම් ගැඹුරකටද ඩෙප්ත් එකකටද යන්නේ කියලා. ඔබ ඒ ස්තර ගැන අවබෝධයක් නැතුව ෆේෂල් කරන එකේ කිසිම තේරුමක් නැහැ. ඔබ ස්ක්‍රබ් එකක් කරොත් ඒකේ බලපෑම ඩර්මිස් එකටද එපිඩමික් එකටද කොතනටද කියලා ඔබ දැනගන්න ඕනේ. ඔබ මසාජ් එකක් කරොත් ඒකේ කොයි ස්තරයටද අපි කතා කරන්නේ ආමන්ත්‍රණය කරන්නේ හැමේ කියලා ඔබ දැනගන්න ඕනේ. එහෙම නැතුව මේ සත්කාර කරන එකේ තේරුමක් නැහැ. මොකද ඔබට දැන් මේ අවස්ථාවේ හම්බ වෙන සේවාදායකයා නෙමෙයි ඊළඟට හම්බ වෙන්නේ. ඒ ලැබෙන සේවාදායකයාගේ හැම එකිනෙකාට වෙනස්, වයස වෙනස්, තියෙන ප්‍රශ්න සමය වෙනස්. ඒ නිසා ඔබ මේ ලේයර්ස් පිළිබඳ අවබෝධයක් අරගෙන ඊළඟට තමයි අපි සමට සත්කාර සඳහා යන්නේ. එතකොට අපි කතා කරා මූලික ලේයර්ස් තුනක් තියෙනවා. එපිඩමික්, ඩර්මිස්, හයිපර්ඩර්මිස්. මේ කියන ස්තර පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. ඔබට මේ ගැන අධ්‍යයනය කරන්න සිදු වෙනවා. ස්කින් ස්ට්‍රක්චර් එක පිළිබඳ ඒ ලේයර්ස් කොහොමද හැදිලා තියෙන්නේ, ශෛලයක් කොහොමද හැදිලා තියෙන්නේ, ශෛල කියන ඒවා කොතන කොයි ස්තරයේද තියෙන්නේ, ඒ ශෛල නැවත නැවත කොහොමද අපි අලුත් කරගන්නේ. ඔබ අහලා ඇති ෆේෂල් එකක් සමට සත්කාරයක් අපි කියනවා මාසයකට වතාවයි සිදු කරන්න කියලා. මේකේ විද්‍යාත්මක පදනම මොකද්ද කියලා ඔබ දැනන් ඉන්න ඕනේ. අපේ තියෙන මේ ශෛලයක් වැඩිලා ඉවත් වෙලා යන දවස් 28ක කාල සීමාවක් ගත වෙනවා. ඒ නිසා තමයි අපි දවස් 28කට මාසයකට සැරයක් ෆේෂල් එකක් කරනවා කියලා කියන්නේ. ස්කින් ස්ට්‍රක්චර් එක ගැන සමේ ව්‍යුහය ගැන කතා කරා. එහිදී මම ඔබට කිව්වා කොහොමද ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ කියලා ඔබට අවබෝධයක් තියෙන්න ඕනේ කියලා. අපි කතා කරා පළවෙනි ලේයර් එක අපි චර්මය ඊළඟට තෙල් තට්ටුව පිළිබඳ. ඒ කියන්නේ එපිඩර්මික්, ඩර්මිස්, සබ්කියුටිනස් ලේයර්. එහෙමත් නැත්නම් හයිපර්ඩර්මිස් කියන කොටස පිළිබඳ. ඔබ ඒ ගැන අවබෝධයක් නැතුව සමට සත්කාරයක් කරන්න ගියොත් මොකද වෙන්නේ කියලාත් මම ඔබට සැකෙවින් පැහැදිලි කරා. ඒත් එක්කම ඔබ දැනගන්න ඕනේ මේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරනකොට දහඩිය ග්‍රන්ථි කොහෙද පිහිටලා තියෙන්නේ? තෙල් කොහොමද නිපද වෙන්නේ? ශෛල තට්ටුව කොයි ලේයර් එකේද තියෙන්නේ? ওই පිළිබඳ ඔබට මේ ලේයර් එක අඳින්න පුළුවන්කම තියෙන්න ඕනේ බලන්නේ නැතුව. මොකද ඔබගේ තියරි විභාග ගැන මම කලිනුත් සඳහන් කරා. ඔබට ඒ නිසා මේ ස්කින් එක මේක ඇඳලා පුරුදු වෙන්න ඕනේ ආධුනිකයෝ විදිහට. මේක නම් කරන්න බොහෝ අවස්ථාවල තියරි පරීක්ෂණයට ඔබට ලැබෙන්න පුළුවන්. අපි බලමු ඊළඟට ඔබ සමෙහි දැනගන්න ඕන සාමාන්‍යයෙන් ලෙඩ රෝගයක්, උවදුරක් කොහොමද ලෙඩක් ගන්නටපත් වෙච්ච නොවිච්ච දෙයක් කොහොමද අපි වළක්වා ගන්නෙ, කොහොමද අපි ඒ ලෙඩ හඳුනාගන්නේ කියලා. ඔබ අහලා තියෙනවා කොහොමද අපිට ලෙඩක් බෝ වෙන්නේ? ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. සාමාන්‍යයෙන් බැක්ටීරියා නිසා අපිට ආසාදනයක් ඇති වෙන්න පුළුවන්. වෛරස් නිසා ආසාදන ඇති වෙන්න පුළුවන්. ෆංගස් නිසා, දිලීර නිසා ආසාදන ඇති වෙන්න පුළුවන්. ඔබ දැනගෙන ඉන්න ඕනේ ඔබට පාලනය කරන්න පුළුවන් මේ කියපු අවස්ථා තුනෙන් කොයි අවස්ථාවද කියලා. බැක්ටීරියාවක්, වෛරස් එකක්, ෆංගස් එකක්. ඔබ වෛරස් කිව්වම දන්නවා වෛරස් අපිට පාලනය කරන්න බෑ කියලා රූපලාවන්‍ය ශිල්පිනීන්ට. බැක්ටීරියත් අපිට සාමාන්‍ය දුරකට අපේ පවිත්‍රතාවයේ, ස්වස්ථතාවයේ පිරිසිදුකම නිසා පාලනය කරගන්න පුළුවන්. ෆංගස් කොහොමද පාලනය කරගන්නේ? රූපලාවන්‍යාගාරයක් තුලින් අපිරිසිදුවට කටයුතු කරොත් ෆංගස් දිලීරයක් කියන දේ බෝ වෙන්න පුළුවන්. සේවාදායකයන්ගෙන් සේවාදායකයාට ටවල් එකක් නිසා අපි පාවිච්චි කරන මොනවම හරි ද්‍රව්‍යයක් නිසා ෆංගස් බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කටයුතු කරනකොට මෙන්න මේ කියන බැක්ටීරියා, වෛරස්, ෆංගස් ගැන ලොකු අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. රූපලාවන්‍ය ශිල්පිනියෙක්ට
මේක කොයිතරම් දුරට පාලනය කරන්න පුළුවන්ද කියන කාරණාව ඔබ දැනගෙන ඉන්න ඕනේ. මේ ගැන කතා කරනකොට අපි දන්නවා අපි සත්කාරයක් කරන්න ගියාම සේවාදායකයාට වෙන හානිය මොකක්ද කියන එක. ඔබ අහලා තියෙනවා ඇලර්ජිස් පිළිබඳ. අපි කරන සත්කාර වලින් බොහෝ විට 80%ක් ඇලර්ජි තත්ත්වය තමයි ඇති වෙන්නේ. මේ ඇලර්ජි තත්ත්වය ඇති වෙන්නේ කොහොමද? සමට සත්කාරයක් සපයනකොට රූපලාවන්‍ය ශිල්පිනියගේ නොසැලකිලිමත් භාවය නිසා තමයි බොහෝ දුරට මේ ඇලර්ජිස් ඇති වෙන්නේ. අපිට කියන්න බෑ සේවාදායකයාගේ හැමේ තත්ත්වය නිසා ඇලර්ජික් වුණා කියලා. මොකද ඔබ දන්නවා ඔබ ඊට කලින් දැනුවත් වෙන්න ඕනේ ඒ සේවාදායකයාත් සමග සාකච්ඡා කරලා එයාගේ හැම කොයි වගේද එයාට කොයි ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන්න පුළුවන් එයාට ඇලර්ජි වෙන කෑම වර්ග තියෙනවද අපි වෘත්තීයමය ශිල්පිනියක් විදියට ඒ ගැන සේවාදායකයෙක්ගෙන් අහලා අවබෝධයක් අපි ලබා ගන්න ඕනේ. අපේ නොසැලකිලිමත් භාවය නිසා තමයි ඇලර්ජි තත්ත්ව එහෙමත් නැත්නම් ආසාත්මික කියන දේ ඇති වෙන්නේ. ඔබ දන්නවා අපි පාවිච්චි කරන සමට සත්කාර සපයනකොට ස්පොන්ජස් පාවිච්චි කරනවා. ටවල්ස් පාවිච්චි කරනවා. විවිධ ප්‍රොඩක්ට්ස් වර්ග, පැක් වර්ග පාවිච්චි කරනවා. මේ දේවල් 100% පවිත්‍රතාවයෙන් පාවිච්චි නොකරොත් අපිට සේවාදායකයාගේ හැමේ ඇලර්ජිස් ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි කතා කරා කලින් හැමේ ලේයර්ස් පිළිබඳ. සේවාදායකයාගේ සම සැකසීලා තියෙන ආකාරය ගැන අවබෝධයක් ඔබට තියෙන්න ඕනි කියලා මම කලින් කිව්වා. මොකද සාමාන්‍යයෙන් සමහරක් සේවාදායකයෙක්ගේ සම ගොඩාක් සිනිදුයි. ගොඩාක් සංවේදී. ඔබ ඒ ගැන දන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔබගේ ප්‍රතිකාරය නිසා අර සේවාදායකයාට ටික වෙලාවක් යනකොට හැම රතු වෙලා, පළු ඇවිල්ලා, හැම කසන්න අරගෙන ඒ වගේ ප්‍රොඩක්ට් ඇලර්ජිස් ඒ වගේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තමයි 100% සැලකිලිමත් වෙලා සේවාදායකයාත් එක්ක කරුණු විමසලා එයාගේ ආසාත්මිකතාව තියෙනවා නම් ඒ ගැන අහලා දැනුවත් වෙලා එහෙමත් නැත්නම් ඔබේ අතින් සිදු වෙන්න පුළුවන් ඔබගේ නොසැලකිල්ලෙන් සිදු වෙන්න පුළුවන් ආසාත්මිකතාව අපි පුළුවන් තරම් අවම කරගන්න ඕනේ. ඊළඟට අපි කටයුතු කරනකොට සේවාදායකයාත් එක්ක අපිට තියෙනවා ජෙනරල් සැලොන් හයිජීන් රූල්ස්. ඒ කියන්නේ සනීප ආරක්ෂාව කොහොමද පවත්වාගෙන යන්නේ කියන නීති මාලාවක් තියෙනවා. ඔබ දන්නවා පිරිසිදුකම කියන දේ 100% අපි ඉෂ්ට කරේ නැත්තම් ඔබ අහලා තියෙන ක්‍රොස් ඉන්ෆෙක්ෂන් ඇති වෙනවා. සේවාදායකයෙකුගෙන් තවත් කෙනෙකුට රූපලාවන්‍යාගාරයක් නිසා තව කෙනෙක්ට රෝගයක් උවදුරක් බෝ වෙන්න පුළුවන්. අර කලින් අපි කතා කරපු ෆංගස් එකක් ඒ වගේ දිලීරයක් කෙනෙක්ගෙන් තව කෙනෙක්ට බෝ වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන පනාවක් නිසා වෙන්න පුළුවන්. අපේ පාවිච්චි කරන ටවල් එකක් නිසා වෙන්න පුළුවන්. අපිරිසිදු ග්ලව්ස් වලින් වගේ වැඩ කරොත් ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ක්‍රොස් ඉන්ෆෙක්ෂන් ඇති වෙන්න පුළුවන්. එතකොට ඔබට මේ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒත් එක්කම අපි ජීවාණුහරණය ගැන කතා කරනවා හයිජීන් ගැන කතා කරනකොට. පිරිසිදුතාවයේ 100% පවත්වාගෙන යනවා කියන්නේ අපි විස බීජ වලින් තොර වෙනවා කියන එක. ජීවාණුහරණය වෙනවා. ඔබ දන්නවා නටන ජලය සාමාන්‍ය සෙල්සියස් අංශක 100ක් ගියාම ජීවාණුහරණය කරන්න පුළුවන්. නමුත් රූපලාවන්‍යාගාරයක් තුල අපිට මේ කියන පිළිවෙත් කරගෙන යන්න බෑ. ඒ නිසා ඔබ අහලා ඇති ඔබට මේ රූපේ දිස් වෙනවා ස්ටෙරිලයිසර් මැෂින් එක. කොහොමද අපි මේ ස්ටෙරිලයිසර් මැෂින් එක පාවිච්චි කරන්නේ? මොන වගේ උපකරණද අපි ජීවාණුහරණය කරන්නේ? අපි පාවිච්චි කරන ආයුධ වෙන්න කුඩා ආයුධ වෙන්න පුළුවන්, ටවල් වෙන්න පුළුවන්, ඒප්‍රන් එකක් වෙන්න පුළුවන්, හෙයා බෑන්ඩ් එකක් වෙන්න පුළුවන්. කුඩා ටූල්ස් අපිට විස බීජ වලින් තොර කරගන්න ඕනේ සේවාදායකයාට පාවිච්චි කරන්න කලින්. අපි ඒ නිසා සෑම විටම ජීවාණුහරණය සඳහා ස්ටෙරිලයිසර් මැෂින් එකක් පාවිච්චි කරනවා. මේ වගේ ස්ටෙරිලයිසර් එකක් පාවිච්චි කරන්න කලින් ඔබ දැනගන්න ඕනේ මේකට දාන්නේ මොනවද ස්ටෙරිලයිසර් එකට. අපිරිසිදු අපි හිතමු එක්ස්ට්‍රැක්ට් එකක්, ටුයිසර් එකක්. ඔබ ඒවා නම් කියපු පමණින් දන්නවා. ඒ වගේ දෙයක් ක්ලයන්ට් පාවිච්චි කරලා සේවාදායකයට පාවිච්චි කරලා ඒ සැනින් අපි ඒක ස්ටෙරිලයිසර් මැෂින් එකට දාන්නේ නැහැ. කොහොමද ඒක දාන්නේ? හොඳට පිරිසිදු කරලා ඉවර වෙලා හොඳට පිහිදලා ඊට පස්සේ තමයි අපි මේ ස්ටෙරිලයිසර් මැෂින් එකට දාලා ජීවාණුහරණය කරගන්නේ. ඔබට පේනවා මේ මැෂින් එක ඇතුලේ ටවල්ස් ටිකක් තියෙනවා. ටවල් එකක් කොහොමද අපි පිරිසිදු කරන්නේ? ඒවට වෙනම ප්‍රොසීඩියර්ස් තියෙනවා. ඔබ මේ කියන සියලු කාරණා පිළිබඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ සමට සත්කාරයක් සිදු කරන්න කලින්. ඊළඟට
sanitization සනීප ආරක්ෂාව. මොනවාද අපි සනීප ආරක්ෂාවට පාවිච්චි කරන්නේ? ඔබ sanitizer කියන වචනේ අහලා තියෙනවා. අපි සනීප ආරක්ෂාව සඳහා සාමාන්‍ය face mask පාවිච්චි කරනවා, gloves පාවිච්චි කරනවා, tissue පාවිච්චි කරනවා, apron, cape ඔය කියන දේවල් පාවිච්චි කරනවා. ඒත් එක්කම අපිට 100% විස බීජ වලින් තොර කරගන්න අපේ දෑත් අපිට පුළුවන් මේ සැනිටයිසර් පාවිච්චි කරලා හොඳින් පවිත්‍ර කරගන්න. එතකොට සැනිටයිසර් කියන දේ ඔබ දැනගෙන ඉන්න ඕනේ මොනවාද කියන එක. ඊළඟට මම කතා කරා ස්ටෙරිලයිසර් මැෂින් එක ගැන. ස්ටෙරිලයිසර් මැෂින් එක වගේම තවත් මැෂින් එකක් තියෙනවා, උපකරණයක් තියෙනවා, UV කැබිනට්. එහෙමත් නැත්නම් ඔටෝක්ලේව් කියලා තවත් විස බීජ අයින් කරන කුඩා උපකරණයක් තියෙනවා. ඔබ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යනවා නම් මේ කියන උපකරණ ඔබ ළඟ තිබිය යුතුයි. සියල්ලම නැතත් ඔබට ස්ටෙරිලයිසර් මැෂින් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සෑම උපකරණයක්ම කුඩා ආයුධයක්ම ජීවාණුහරණය කරගන්න. රූපලාවන්‍යාගාරයේ සත්කාර කරනකොට අවශ්‍ය වෙන සනීප ආරක්ෂාව ගැන අපි කතා කරනකොට ඊළඟ කාරණාව තමයි ඩිටර්ජන්ට්ස් වර්ග තියෙනවා. සේදුම් කාරක. ඔබ දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් ටවල් එකක්, කේප් එකක්, ඒප්‍රන් එකක්, ඒ වගේම බෙඩ් කවර්ස් වගේ ඒ දේවල් පිරිසිදු කරගන්නකොට අපිට ඩිටර්ජන්ට්ස් අවශ්‍ය වෙනවා. ඒත් එක්කම ඔබ අහලා තියෙනවා විස බීජනාශක වර්ග තියෙනවා සැලොන් වල පාවිච්චි කරන. අපි ඩිස්ඉන්ෆෙක්ටන්ට් කියලා හඳුන්වනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ඔබ අහලා ඇති බාබිසයිඩ් කියලා විස බීජනාශකයක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් ටූල්ස් සාමාන්‍යයෙන් අපි උදාහරණයක් විදිහට කිව්වොත් පනා වර්ග, එතකොට කුඩා බ්‍රෂ් වර්ග, ඒ වගේ කියන දේවල් අපිට මේ විස බීජනාශකවල යොදලා පිරිසිදු කරගන්න පුළුවන්. ඔබ දැකලා ඇති සාමාන්‍යයෙන් භාජනයක් අරගෙන ඒකට විස බීජනාශක, දැන් අපි කියමු බාබිසයිඩ් කියලා, ඒ විස බීජනාශකයේ භාගයක් පුරවලා අපිට අවශ්‍ය පනාව කියලා කියන්නේ කේ මොන හරි ඒ කුඩා දේ අපිට ඒ විස බීජනාශකයේ බහ ඇතුළට දාලා විනාඩි 15ක් 20ක් තියලා අපිට විස බීජ වලින් තොර කරගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේ අපි කතා කරා ජීවාණුහරණය පිළිබඳ, ස්ටෙරිලයිසේෂන් පිළිබඳ. ඊළඟට කතා කරා සැනිටයිසේෂන් පිළිබඳ. සනීප ආරක්ෂාව කොහොමද පවත්වාගෙන යන්නේ? ඔබට ලික්විඩ්ස් වර්ග තියෙනවා මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට සේදුම් කාරක තියෙනවා, ඩිටර්ජන්ට්ස්. අපි රූපලාවන්‍යාගාරයේ පාවිච්චි කරන සාමාන්‍යයෙන් රෙදි වගේ දේවල් ඔක්කොම මේ ඩිටර්ජන්ට්ස් යොදලා තමයි පිරිසිදු කරන්නේ. ඒත් එක්කම විස බීජනාශක, ඩිස්ඉන්ෆෙක්ටන්ට් මේ පිළිබඳ අපි කතා කරා. ඊළඟට අපි සම විශ්ලේෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගත යුතුයි. ඔබ අහලා තියෙනවා ස්කින් ඇනලයිස්. කොහොමද අපි සම විශ්ලේෂණය කරගන්නේ? විවිධ සම තියෙන විවිධ වයස් කාණ්ඩවල සේවාදායකයෝ අපේ ළඟට එන්නේ. ඔවුන්ගේ අවශ්‍යතා එකිනෙකාට වෙනස්. සමට සත්කාරයකින් කෙනෙක් බලාපොරොත්තු වෙන දේ නෙමෙයි ඊළඟ කෙනා බලාපොරොත්තු වෙන්නේ. කෙනෙක්ට සුදු වෙන්න අවශ්‍ය වෙයි. තව කෙනෙක්ට පැහැපත් වෙන්න අවශ්‍ය වෙයි. තව කෙනෙක්ට පිම්පල්ස් ඉවත් කරගන්න අවශ්‍ය වෙයි. ඔබ මේ සම ගැන දන්නේ නැත්නම් ඔබට මේ කටයුතු කරන්න බෑ. අවබෝධයක් ඇතුව තමයි ඔබ මේ සමට සත්කාර සිදු කරන්න ඕනේ. එතකොට පළමුවෙන් අපි බලමු කුමන සමද අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියලා. ඔබ දන්නවා වියලි සම. බැලූ බැල්මට අඳුර ගන්න ලේසි. කිසිම තෙල් ගතියක් නැත්නම්, ලප කැලල් බිබිලි නැත්නම් අපි ඩ්‍රයි ස්කින් එකක් කියලා කියනවා. වියලි සමක් අපිට බැලූ බැල්මට අඳුන ගන්න පුළුවන්. ඒ වුණත් මේක 100% සාර්ථක නැහැ. අපි නිකන් බලලා මේ අවබෝධය ලබා ගත්තට. මම ඔබට කලිනුත් කිව්වා අපි මේ කටයුතු කරන්න යන්නේ ප්‍රොෆෙෂනල් බියුටිෂියන් කෙනෙක් විදියට. එතකොට ඇහෙන් බලලා අපිට නිගමන දෙන්න බෑ. අපි සාමාන්‍ය රූපලාවන්‍යාගාරයකදී ස්කින් ඇනලයිසර් මැෂින් එකක් මේ සඳහා පාවිච්චි කරනවා. ඔබට දිස් වෙනවා ඇති මෙතන මැෂින් වර්ග දෙකක් තියෙනවා. ස්කින් ඇනලයිසර් මැෂින් එකකුත් තියෙනවා. එතකොට ඔබට පුළුවන් ස්කින් ඇනලයිසර් මැෂින් එක පාවිච්චි කරලා, එහෙමත් නැත්නම් මැග්නිෆයි ලෑම්ප් එක පාවිච්චි කරලා හැම 100%ක් අඳුන ගන්න. මැග්නිෆයි ලෑම්ප් එකෙන් වෙන්නේ අපේ සේවාදායකයාගේ හැම බැලුවාම අපිට ඒක විශාල වෙලා පේනවා. එතකොට ඇහෙන් බලනවට වැඩිය ලොකු පුළුල් අවබෝධයක් අපිට මැග්නිෆයි ලෑම්ප් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්කින් ඇනලයිසර් මැෂින් එකෙත් අපිට ඒ කටයුත්තම කරගන්න පුළුවන් තවත් තොරතුරු ඇතුව. මම ඔබට කලින් කිව්වා අපිට බැලු බැලමින් හැම අඳුර ගන්න පුළුවන් කියලා. අපි බලමු ඒ විදිහට කොහොමද පළමුවෙන් හැම අඳුන ගන්න කියලා. මම වියලි හැම ගැන කතා කරා.
දිස්නයක් නැත්තම් ලප කැලල් නැත්තම් බැලු බැල්මෙන් අපි කියනවා මේක ඩ්‍රයි ස්කින් එකක් වියලි සමක් කියලා. ඊළඟට තෙල් සහිත සම ඔයිල් ස්කින් කියලා අපි හඳුන්වනවා. තෙල් සහිත සම ඔබට හඳුනා ගන්න බොහොම පහසුයි බැලු බැල්මට. මේ නිගමන 100% සාර්ථක නැහැ. මම ඔබට කලිනුත් කිව්වා අපි 100% සාර්ථක නිගමනයකට එන්නේ ස්කින් ඇනලයිසර් මැෂින් එක හරි මැග්නිෆයි ලැම්ප් එක හරි පාවිච්චි කළා. මේ උපකරණ දෙකට යන්න ඉස්සෙල්ලා ඔබට දල අවබෝධයක් තියෙන්න ඕනේ කොහොමද නිකන් කෙනෙක්ව දැකලාම අඳුනගන්නේ කියලා. ඒ නිසයි මම මේ දේ ගැන ඔබට කතා කරන්නේ. ඒතර මං කිව්වා තෙල් සහිත සම ඔබට අඳුන ගන්න ලේසි. දිස්නයක් තියෙනවා, ලප කැලල් තියෙන්න පුළුවන්. බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් තියෙන්න පුළුවන්. මේ වගේ දැක්කොත් ඔබට දල අවබෝධයක් ගන්න පුළුවන්. හැම ගැන බලලා මෙයාට තියෙන්නේ මේ සේවාදායකයට තියෙන්නේ තෙල් හැමක් කියන එක. ඊළඟට සාමාන්‍ය සම අපි normal skin කියලා හඳුන්වනවා. කොහොමද අපි මේ හැමක් හඳුනගන්නේ? ඔබ අහලා ඇති velvet වගේ velvet රෙද්දක් වගේ කියලා අපි කියනවා. ඒ කියන්නේ කිසිම ලප කැලල් පළුද්දක් නැතුව හරි සුමට සමක් තමයි. ඒ කියන්නේ හරි දැක්කම සෞම්‍යයි. ඒ කියන්නේ වියලිත් නැහැ, තෙලුත් නැහැ. හරීම සෞම්‍ය විදියට තියෙනවා නම් ඇහැට ප්‍රිය විදියට තියෙනවා නම් ලප කැලල් බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් කුරුලෑ කිසිම දෙයක් නැතුව අපි දන්නවා මේක සාමාන්‍ය සමක් කියලා. ඊළඟට මිශ්‍ර සම කම්බිනේෂන් ස්කින් කියලා අපි හඳුන්වනවා. මේ හැම ටිකක් ඔබට අඳුන ගන්න අමාරුයි. මොකද මිශ්‍ර සමයේ තෙල් සමයේ ලක්ෂණයි වියලි සමයේ ලක්ෂණයි මිශ්‍ර වෙලා දකින්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් අපි ටී සෝන් එක කියලා හඳුන්වනවා. නළල නහය ටී සෝන් එක කියන ඒ ප්‍රදේශයේ තෙල් ගතිය වැඩි, බිබිලි වැඩි, නහයේ නළලේ ගොඩක් ලප කැලල් බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් තියෙනවා නම් අපිට ඒක මිශ්‍ර සමක් කියලා අඳුන ගන්න පුළුවන්. ඒත් එක්කම නහය නළල කියපු ඒ ටී සෝන් එක ක්ලියර් පැහැදිලිව තිබිලා කම්බුල් වල විතරක් ලප කැලල් බහුලව තෙල් ගතිය දකින්න තියෙනවා නම් ඒත් අපිට මේක කම්බිනේෂන් ස්කින් එකක් කියලා බැලු බැල්මට හඳුන ගන්න පුළුවන්. ඊළඟට වැඩි වියේ සම අපි මැචුවර් ස්කින් එකක් කියලා කියනවා. සාමාන්‍යයෙන් මේ හැම කෙනෙක්ට ඇති වෙන්න කෙනෙක් වයසටම යන්න ඕනෙත් නැහැ. තමන්ගේ නොසැලකිලිමත් භාවය නිසා අඩු වයසෙනුත් මැචුවර් ස්කින් එන්න පුළුවන්. අපි දන්නවා හැම ගැන කතා කරනකොට ඔබට බාහිර මෙන්ම අභ්‍යන්තර පෝෂණය හොඳින් තියෙන්න ඕනේ. කෙනෙක්ට හරි විදිහට කෑම බීම ලැබෙන්නේ නැත්නම් ජලය හරියට පානය කරන්නේ නැත්නම් විටමින් වර්ග ටික ලැබෙන්නේ නැත්නම් කෙනෙක් අඩු වයසෙන් මැචුවර් ස්කින් එකක් තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි වැඩි විය සමක් කියලා කියන්නේ අවුරුදු 35කට විතර වැඩි වෙච්ච කෙනෙක්ට තියෙන්න ඕන සමක්. නමුත් සේවාදායකයාගේ සැලකිලිමත් භාවය මත අවුරුදු 35කින්ම මේ මැචුවර් ස්කින් එක එනවා කියලා අපිට කියන්න බෑ. අපි දැනගන්න ඕනේ අපි කෙනෙක් වයස අවුරුදු 35යි 40යි කෙනෙක් ආපු ගමන් අපි කියන්නේ ඔයාට තියෙන්නේ මැචුවර් ස්කින් එකක් වැඩි විය සමක් කියලා. එහෙම නිගමන වලට එන්න බෑ. එයා හොඳට සම මේන්ටේන් කරනවා නම් ඒ හැම හොඳ හැමක් වෙන්න පුළුවන්. මම ඔබට කිව්වා අඩු වයසනොත් මැචුවර් ස්කින් එන්න පුළුවන්. ඔබ සලකන්නේ නැත්නම් හැමට. එතකොට මේ කියන මැචුවර් ස්කින් එකේ දකින්න තියෙන ලක්ෂණ මොනවද? රැලි වැටීම් තියෙන්න පුළුවන්. හැම දුර්වර්ණ වෙලා තියෙන්න පුළුවන්. පිග්මන්ටේෂන් වගේ අවුවට පිච්චිලා ලප කැලල් ඇති වෙන්න පුළුවන්. තමන්ගේ නොසැලකිලිමත් භාවය මත මේ හැමේ ලප කැලල් මතුවෙලා අඳුරු පැහැය ඇවිත් තියෙන්න පුළුවන්. ඊළඟට අපි බලමු කුරුලෑ සහිත සම. පිම්පල් ස්කින් එක කොහොමද අපි බැලු බැල්මෙන් අඳුනාගන්නේ කියලා. ඔබට මේක නම් හරිම පහසුයි. මොකද ඔබට පේන්න තියෙනවා කුරුලෑ තියෙන්න පුළුවන්, කළු ලප, සුදු ලප, දිස්න ගහන තෙල් ගතිය හරිම ඒ කියන්නේ ප්‍රශ්න තියෙන හැමක් තමයි අපි කුරුලෑ හැමක් කියලා කියන්නේ. මේක හරි සරලයි හඳුනා ගැනීමට. ඊළඟට අපි බලමු සංවේදී හැම. කොහොමද හඳුනාගන්නේ කියලා. අපි සෙන්සිටිව් ස්කින් කියලා හඳුන්වනවා. සංවේදී සම ඔබට බැලු බැල්මට අඳුන ගන්න හරි අමාරුයි. කොහොමද අපි මේ ගැන අවබෝධයක් ගන්න ඕනේ? අපිට දැන් අනිත් හැමවල් අපි මෙච්චර වෙලා කතා කරපු වියලි හැම, තෙල් සම, සාමාන්‍ය සම, මිශ්‍ර සම, වැඩි වියේ සම, කුරුලෑ සහිත සම. මේ කියන සම වර්ග 6 බැලු බැල්මෙන් අඳුන ගන්න පුළුවන්. නමුත් මේ කතා කරන සෙන්සිටිව් සංවේදී ස්කින් එක බැලු බැල්මට අඳුනන්න බෑ. කොහොමද අපි මේක අඳුනගන්නේ එහෙනම්? සේවාදායකයත් සමග සාකච්ඡා කරන්න වෙනවා. මොකද අපිට සාමාන්‍යයෙන් සාකච්ඡා නොකරත් ටික වෙලාවක් ගත වෙනවා මේ හැම අඳුන ගන්න.
එක්කෝ අවුවට එයා ගියොත් රතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කෑමක් කෑවොත් එයාගේ සාමාන්‍ය රතු වෙලා වෙනසක් දකින්න පුළුවන්. සංවේදී හැම හරි ඉක්මනට රතු වෙනවා, පළු නගිනවා, ඒ වගේ දේවල් ඇති වෙනවා. මේක බැලු බැලමට එවලේ ඒ මොහොතේ හඳුන ගන්න බෑ. සේවාදායකයත් සමග සාකච්ඡා කරලා තමයි අපිට මේ තීරණයකට එන්න පුළුවන් වෙන්නේ. ඊළඟ සම තමයි ආසාත්මිකතා සහිත සම. අසාමාන්‍යතා සහිත සම. අපි ඩිසෝඩර් ස්කින් එකක් කියලා හඳුන්වනවා. මේක කොහොමද අපි හඳුනගන්නේ? අසාමාන්‍යතාවයක් කියලා කියන්නේ මොකද්ද? සාමාන්‍යතාවයක් නෙමෙයි, අසාමාන්‍යයි. ඒ කියන්නේ ඔබ දැකලා ඇති සමහරක් සේවාදායකයෝගේ උපන් ලප තියෙනවා. තවත් සමහර සේවාදායකයන්ගේ තියෙනවා එක පැත්තක් මූණ එක පාටක්, අනිත් පැත්ත තව පාටක් අඳුරුයි. සමහර සේවාදායක වෙනවා ඇහැ දෙපැත්තේ ලොකු කැලල් තියෙනවා. ඒ කියන්නේ ඒක උපතින්ම තියෙන එක. සමහරක් වෙලාවට මේ එන සේවාදායකයා දන්නේ නැහැ මේක Tamanට උප්පත්ති ඉඳන් තියෙන දෙයක් කියලා. මේගොල්ලෝ රූපලාවන්‍ය ගාරයට එන්නේ මේ ලප කැලල අයින් කරගන්න කියලා. අනේ මගේ ඉන්නෙක් ඉන්නවා. එහෙම නැත්තම් මේ පැච් එකක් තියෙනවා, උපන් ලපයක් තියෙනවා, මේක අයින් කරලා දෙන්න කියලා එනවා. ආවට ඔබට අවබෝධයක් නැතුව ඔබ කොහොමද මේවට ප්‍රතිකාර සපයන්න යන්නේ? ඉන්නෝ කියන දේවල් තියෙනවා, අයින් කරන්න පුළුවන් ඉන්නොත් තියෙනවා. අපි වොට්ස් කියලා හඳුන්වනවා. සමහරක් කොටස් අයින් කරන්න බෑ. වෛද්‍යවරයෙක් තමයි ඒ කටයුත්ත කරන්න ඕනේ. ඒ වගේම උපන් ලප අපිට ට්‍රීට්මන්ට් එකක් කරලා උපන් ලපයක් අයින් කරන්න බෑ. අපි කරන්න ඕනේ එතකොට ඒ සේවාදායකයට ඒ කරුණු පැහැදිලි කරලා දෙන්න ඕනේ. එහෙමත් නැත්නම් වෛද්‍යවරයෙක් වෙත ඇයව යොමු කරන්න ඕනේ. මේ අසාමාන්‍යතා කියන දේ එක්ක උපන් ලපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් නළල වගේ, එහෙමත් නැත්නම් ඇස් වගේ ප්‍රදේශවල ඒක උප්පත්තියෙන් මෙයාගේ වෙන පාටක් වෙලා තියෙන්න පුළුවන්. ඒතර මේ දේවල් වලට අපිට ප්‍රතිකාර කරන්න යන්න බෑ. අපි වෛද්‍යවරුත් නෙමේ. අපේ කටයුත්ත තමයි අපි මේක සේවාදායකයට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්න ඕනේ. දැන් අපි මෙච්චරක් වෙලා කතා කරා සම වර්ග 8ක් පිළිබඳව. මෙතනින් 4ක් ප්‍රධානයි. වියලි සම, තෙල් සහිත සම, සාමාන්‍ය සම, මිශ්‍ර සම. මේ ප්‍රධාන සම. මේවා තවත් අතුරු කොටස් වලට බෙදෙනවා. ඒවා තමයි වැඩි වියේ සම, කුරුලෑ සහිත සම, සංවේදී සම, අසාමාන්‍යතා සහිත සම. එතකොට ප්‍රධාන 4ට අමතර තමයි මේ කියපු ඊතුරු සම වර්ග ඔබට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ප්‍රධානයි කියලා කිව්වේ වියලි සම, තෙල් සම, සාමාන්‍ය සම, මිශ්‍ර සම. ඔබ හිතන්න වැඩි වියේ සම ගැන අපි කතා කරා. වැඩි වියේ සමටපත් වෙන්නේ මොන හැමද? එක්ක තෙල් හැම වෙන්න පුළුවන්, වියලි හැම වෙන්න පුළුවන්, සාමාන්‍ය සම වෙන්න පුළුවන්, මිශ්‍ර සම වෙන්න පුළුවන්. කාලයක් යනකොට ඒක වැඩි විය හැමක් බවට පත් වෙනවා. මම උදාහරණයක් විදියට කිව්වොත් මේ වැඩි විය කියන මේ සමේ එක ලක්ෂණයක් නෙමෙයි ඔබට දකින්න තියෙන්නේ. මේ මැචුවර් ස්කින් එකේ ඔබට දිස් වෙන්න පුළුවන්, කුරුලෑ තියෙන්නත් පුළුවන්. මේ මැචුවර් ස්කින් එකේ තෙල් තියෙන්නත් පුළුවන්. ඒ සේවාදායකයත් එක්ක සමග සාකච්ඡා කරොත් එයා කියන්න පුළුවන් මගේ ස්කින් එක සෙන්සිටිව්, සංවේදී කියලා. ඒ වගේම මේ හැමේ අසාමාන්‍යතා තියෙන්නත් පුළුවන්. එතකොට මම ඔබට මේ පැහැදිලි කළේ අපි මැචුවර් ස්කින් කිව්වට ඒක තව කොටස් 4ක ලක්ෂණ මේකේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය සමේ ලක්ෂණ, තෙල් සහිත සමේ ලක්ෂණ, සංවේදී සමේ ලක්ෂණ, අසාමාන්‍යතා තියෙන්න පුළුවන්. එතකොට මේ සම වර්ග මිශ්‍ර වෙලයි මෙතන දකින්න ලැබෙන්නේ. මේ අපි මෙච්චර වෙලා කතා කරේ බැලු බැලමට සමාඳුර ගන්න විදිය. නමුත් රූපලාවන්‍ය වෘත්තීයමය ශිල්පිනියක් විදියට මෙහෙම හමාඳුනගෙන අපි කටයුතු ප්‍රතිකාර කරන්න යන්නේ නැහැ. අපි මැග්නිෆයි ලැම්ප් එකක් ආධාරයෙන් හරි ස්කින් ඇනලයිසර් මැෂින් එකක් ආධාරයෙන් හරි 100% අපි නිගමනයකට එන්න ඕනේ අපේ මේ හඳුනා ගැනීම සාර්ථකයි කියලා. මොකද අපේ පියවි ඇහැට දිස් වෙනවාට වැඩිය අපි මැග්නිෆයි ලැම්ප් එකකින් ලොකු කරලා බලනකොට ඒ හැමේ තියෙන තවත් ප්‍රශ්න අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි මැග්නිෆයි ලැම්ප් එකක් ස්කින් ඇනලයිසර් මැෂින් එකක් පාවිච්චි කරලා තමයි අපි හැම හරියට නිවැරදිව 100%ක් අඳුනාගෙන තමයි ප්‍රතිකාරයට යන්නේ. මේ අපේ පළවෙනි පියවර. ඊළඟට ඔබ දැනගන්න ඕනේ අපි ෆේෂල් එකක් සමට සත්කාරයක් සිදු කරනකොට අපි මසාජ් කරනවා. මේ වචනේ ඔබට ගොඩක් පුරුදු වචනයක්. සම්බාහනය කියන දේ. එතකොට සම්බාහනයක් කරන්න මම ඔබට කලිනුත් කිව්වා අපි දැනගෙන ඉන්න ඕනේ හැමේ පේශී පිහිටලා තියෙන්නේ කොයි දිශාවන් වලටද කියලා. ප්‍රෙෂර් පොයින්ට්ස් කොහෙටද තියෙන්නේ කියලා. එතකොට ඒ අනුව තමයි අපි අපේ මසාජ් මූවමන්ට්ස්
ප්‍රැක්ටිස් කරන්නේ. මේවා අපිට ප්‍රායෝගිකව අභ්‍යාසවල යෙදিলা ඔබට ස්කිල් එක කුසලතාවය ලබා ගන්න පුළුවන්. මේ අවස්ථාවේ අපි කතා කරන්නේ තියරි දැනුම විතරයි. එතකොට මසාජ් වල තියෙනවා ටෙක්නික්ස්. සම්බාහනවල ඒ කරන්න ඕන ඒ ටෙක්නික්ස් අපි ඉගෙන ගන්න ඕනේ. අපි විදේශ රටකින් දැක්කට, පොතකින් දැක්කට, පත්තරයක දැක්කට කවුරු හරි කිව්වට මසාජ් කරන්නේ නැහැ. නිවැරදිව වෘත්තීය ශිල්පිනියක් නම් ඒවා අපේ මසල්ස් පිහිටලා තියෙන විදිහ අනුව, අපේ ප්‍රෙෂර් පොයින්ට්ස් පිහිටලා තියෙන විදිහ අනුව, ඒ අවශ්‍යතාවයට අනුව තමයි අපේ ඒ සම්බාහන ක්‍රම ප්ලෑන් කරන්නේ. ඒකත් සේවාදායකයාට වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක්ගේ හැමේ වැඩිපුර රැලි තියෙන්න පුළුවන්. ඒ රින්කල්ස් අයින් කරන්න අපි මසාජ් එක අපේ මූවමන්ට්ස් වෙනස් කරන්න වෙයි. අඩු වයසක කෙනෙක් ආවොත්, සාමාන්‍යයෙන් අඩු වයසක් තියෙන හොඳ ස්කින් එකක් තියෙන කෙනෙක් ආවොත් අපි ලොකු ප්‍රෙෂර් එකක් දාලා මසාජ් කරන්න යන්නේ නැහැ. ඒ කෙනාගේ හැමේ ඝනකම තුනී බව අපි දැනගන්න ඕනේ. ඒ කෙනාට සංවේදී සමක් නම් තියෙන්නේ. අපි අපේ ඇඟිලි හරිය සියුම්ම හසුරුවලා තමයි අපි සම්බාහනය සිදු කරන්නේ. ඒ කෙනාගේ හැම අණුව මැචුවර් ස්කින් එකක් ආවොත් අපි චුට්ටක් වැඩිපුර මසාජ් එක දැනෙන්න සිදු කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සමක් ආවොත් අපේ මූවමන්ට්ස් වෙනස් වෙනවා. අපි දන්න දේ කරගෙන ගියාට හරියන්නේ නැහැ එන සේවාදායකයාට. දැනුමක් ඇතුව කටයුතු කරනකොට අපි මේ ටෙක්නික්ස් ගැන, මේ තාක්ෂණික ක්‍රමය ගැන අවබෝධයක් ඇතුව තමයි සම්බාහන කටයුතු සිදු කරන්නේ. මේ ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් සම්බාහන ක්‍රම වර්ග 3ක් එහෙමත් නැත්නම් 4ක් ගැන අපිට කතා කරන්න පුළුවන්. එෆ්ලරාජ් කියලා සම්බාහන ක්‍රමයක් තියෙනවා. පෙට්‍රිසාජ් කියලා සම්බාහන ක්‍රමයක් තියෙනවා. එෆ්ලරාජ්, පෙට්‍රිසාජ්, පොකුෂන්, එහෙමත් නැත්නම් ටැපෝට්මන්ට්. ඊළඟ එක ভাইබ්‍රේෂන්. අපි කොයි රටක ගිහිල්ලා සම්බාහන ඉගෙනගෙන ආවත් ඒ සම්බාහන ඔක්කොම මේ කියන කොටස් 4ට අයිති. ඔබ මේ ගැන අවබෝධයක් ඇතුව තමයි කටයුතු කරන්න ඕනේ. ඔබට මේ ගැන තවදුරටත් ගවේෂණය කරන්න සිදු වෙයි. මොනවාද මේ අද කතා කරපු එෆ්ලරාජ් කියන්නේ? පෙට්‍රිසාජ් කියන්නේ? පොකුෂන් කියන්නේ? එහෙමත් නැත්නම් ටැපෝට්මන්ට් කියන්නේ? එහෙමත් නැත්නම් ভাইබ්‍රේෂන් කියන්නේ? මේ මොනවාද කියලා ඔබට ප්‍රායෝගික අභ්‍යාසවල යෙදෙනකොට ඔබට වැඩිදුර ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ කියන මේ ටෙක්නික්ස් කියන්නේ මේවා. එහෙමත් නැතුව අපි එහෙන් මෙහෙන් ඇහිඳගෙන ඇවිල්ලා කවුරුත් කරන එකක් බලන් ඉඳලා අපිට සම්බාහනය සිදු කරන්න බෑ. ඒක ප්‍රොෆෙෂනල් සම්බාහනයක් නෙමෙයි. මොකද මම මුලිනුත් ඔබට කතා කරා හැම වෙනස් වෙන්න පුළුවන්. අපේ මේ වැරදි ටෙක්නික්ස් නිසා. ඒ කෙනාගේ හැම ඇද වෙන්න පුළුවන්, මහත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිම්පල්ස් නැති හැමේ අපේ වැරදි ක්‍රියා නිසා හැමේ පිම්පල්ස් එන්න පුළුවන්, බ්ලැක් හෙඩ්ස් එන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ටෙක්නික්ස් දැනගෙන නිවැරදි විදිහට අපි සම්බාහනය ඉගෙන ගන්න ඕනේ. එහෙනම් ඔබ මේ ගැන වැඩිදුර ගවේෂණය කරන්න ඕනේ. එෆ්ලරාජ්, පෙට්‍රිසාජ්, පොකුෂන්, එහෙමත් නැත්නම් ටැපෝට්මන්ට්, ভাইබ්‍රේෂන්. මෙන්න මේ අණුව තමයි ඔබේ සම්බාහනය ඔබ පුරුදු පුහුණු වෙන්න ඕනේ. ඊළඟට ට්‍රීට්මන්ට් එකේ ස්ටෙප්ස් මොනවාද? අපි දැන් මේ මුලින් ඉඳන් කතා කරගෙන ඉන්නේ බේසික් ෆේෂල් එක ගැන. මූලිකව ෆේෂල් එකක් සිදු කරන්නේ කොහොමද? අපි ෆේෂල් කියනවා. නමුත් මොකද්ද මේ ෆේෂල් කියන වචනේ තේරුම? මුහුණ සඳහා වූ සියලුම සත්කාර තමයි මේ ෆේෂල් කියලා කියන්නේ. එතකොට හැම අඳුන ගන්න නැතුව මේ කිසි දෙයක් කරන්න බෑ. අපි දැන් හැම අඳුන ගත්තා. අපි හැම සම්බාහනය කරන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තා. ඊළඟට කොහොමද අපි මේ පියවරෙන් පියවර යන්නේ කියන එක දැනගන්න ඕනේ ක්ලයන්ට් සේවාදායකයාත් සමග සාකච්ඡා කරලා. ට්‍රීට්මන්ට් එකේ ස්ටෙප්ස් ගැන තමයි මේ කතා කරන්නේ. සත්කාරයක් කරන පියවර ටික. පළවෙනියෙන් කන්සල්ට් with the client. අපි සේවාදායකයාත් එක්ක විමසීමක් කරන්න ඕනේ, කරුණු විමසීමක් කරන්න ඕනේ. ඕගොල්ලෝ අහලා තියෙනවා කන්සල්ටේෂන් ෂීට් එකක් ගැන. සේවාදායකයා සමග සාකච්ඡා කරලා ඔහුගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ඔවුන්ගේ කරගෙන ගිය කලින් සත්කාර තියෙනවා නම් ඒ පිළිබඳ, ඔහු පාවිච්චි කරන ප්‍රොඩක්ට් එක පිළිබඳ අපි සුහදවයත් එක්ක සංවාදයකට ගිහිල්ලා ක්ලයන්ට් කන්සල්ටේෂන් එක සිදු කරන්න ඕනේ. පළවෙනි පියවර. කන්සල්ටේෂන් එකක් සිදු කරන්නේ නැතුව අපි කවදාවත් සමට සත්කාරයක් කරන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එක prepare for the treatment. අපි prepare වෙන්න ඕනේ. ඒ කරන සත්කාරයට අපි සූදානම් වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට බඩු ටිකක් තිබ්බා,
සේවාදායකයෙක් ආවා. මම මේ ස්ටෙප්ස් ටික දන්නවා. දැන් මේ ටික කරන් ගියාම හරි. මේ පත්තරේ තිබ්බේ මෙහෙමයි, මේ පොතේ තිබ්බේ මෙහෙමයි. ඒ විදිහට අපිට සත්කාරයක් සිදු කරන්න බෑ. අපි ඒකට සූදානම් වෙන්න ඕනේ. ඊළඟට ප්ලෑන් කරන්න ඕනේ. ට්‍රීට්මන්ට් එක ප්ලෑන් කරන්න ඕනේ. සැලසුම් කරන්න ඕනේ. කොහොමද මේ ට්‍රීට්මන්ට් එක කරන්න කියලා අපේ ළඟ සැලසුමක් තියෙන්න ඕනේ. ඊළඟට කොහොමද